නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ ඔබ ආයතන අනිත්‍ය භාවනාව ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාම්භීර දහම් කරුණු ඉගෙන ගන්නත්, ඒ ඔස්සේ ආයතන අනිත්‍ය භාවනාව පුරුදු කරන්නත් තමයි සූදානම් වෙන්නේ. එතන ඔබ ඊයේ දවසේදී අනිත්‍යයි කියන වචනේ අර්ථය, මේ වෙනස් වෙනවා කියන එකේ අර්ථය ගැන තවදුරටත් ඉගෙන ගන්නට ඇති, අධ්‍යයනය කරන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. එතකොට මුළු සූත්‍ර පිටකයේ පුරාවටම මේ වෙනස් වෙනවා කියන අර්ථය ඉස්මතු වෙන විදිහේ වෙනස් වීම නිසා පවතිනා වූ දුක කියන එක භාග්‍යවතුන් වහන්සේ මැනවින් ඉස්මතු කළා පෙන්නනවා. ඒ වගේම මේ අනිත්‍යයි කියන දේ අදහා ගත්තාම අදහා ගන්නට නොහැකි තරම් විදිහේ ප්‍රතිලාභ ලැබෙන ආකාරය භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ තුල පෙන්නලා දෙනවා. ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නේ ඒ අනිත්‍යයි කියන දේ අදහා ගැනීමෙන් ලැබෙන අද්විතීය වූ ප්‍රතිඵලයන් පිළිබඳව. එතකොට මේ ධර්මයේ ගැන අපිට පළවෙනියටම තියෙන්න ඕනේ ශ්‍රද්ධාව, භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් අවබෝධය ගැන පැහැදීම. අපි දැනගෙන හිටියේ නෑ නිවනක් කියලා එකක් තියෙනවා කියලා. ඒ නිවන කියන එක අවබෝධ කොට වදාලේ භාග්‍යවතුන් වහන්සේ. ඒ නිවන් මාර්ගය අවබෝධ කොට වදාලෙත් භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නාසේක මම වනාහි නොදනිමි. භාග්‍යවතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වනසේක අපවනාහි ශ්‍රාවකයෝ වෙමු. එතන ඔය විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට හික්මෙන්න කියලා දේශනා කළේ. ඉතින් තව කෙනෙක් ඉන්න පුළුවන් අනේ මේ ධර්මය අවබෝධ කරන්න කියලා ලොකු කැමැත්තක් නැතුව, හැබැයි ඒත් භාවනා කරන්න එකේ ප්‍රතිලාභ බලාපොරොත්තු වෙයි. ඇත්තෙන්ම භාවනාව කියන එක ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරන්න, යථාර්ථය අවබෝධ කරන්න අපිට මේ කුසල් දහම් වැඩිම උපකාර වෙනවා වගේම ජීවිතේ යහපත් කරගන්නටත් එදිනෙදා කටයුතු වලදී සාර්ථක වෙන්න භාවනාව අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපේ ලංකාවේ ගොඩාක් භාවනාව ගැන කතා කරාට අඩුවෙන්ම කරන දෙයක් බවට භාවනාව පත් වෙමින් තිබුණට ලෝකේ බොහෝ දෙනෙක් මේ ගොඩාක් භාවනාව ගැන කතා කරන්නත් භාවනාව ජීවිතයට එකතු කරගන්නත් මහන්සි වෙනවා. හැබැයි ඒ අය දන්නා දැනුම ප්‍රමාණයට තමයි භාවනාව පුරුදු කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම ඒ අය ශ්‍රද්ධාව කියන ධර්මයේ දන්නේ නැති හින්දා ඒ අය යම් හිතේ සංසිඳීම් උපදවන්නා වූ දේවල් තමයි සිද්ධ කරන්නේ. උදාහරණයකට ලෝකේ 2003 විතර මට මතක හැටියට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් කරනවා. ඒක ඒ ඇමරිකාවේ ලයිබ්‍රරියේ වෙබ්සයිට් එකේ තොරතුරු ගන්න පුළුවන් වේවි. මේ භාවනාව සහ මේ භාවන ප්‍රතිශක්තිය අතර සම්බන්ධයක් හොයනවා. එතකොට පින්නතුනි කාල වේලාව යන හින්දා මම පරීක්ෂණේ සම්පූර්ණ විස්තරය කියන්නේ. ඒක පාලක පරීක්ෂණයකුත් සහිතව කරනවා. ඔබ දන්නවා ප්ලෙසිබෝ ඉෆෙක්ට් එක එහෙම තියෙනවා. ඒ කියන්නේ අර විශ්වාසය මත ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒ වගේ දේවල් නොවෙන්න හොඳ පරීක්ෂණයක් කරනවා. භාවනා කරවලා සති දෙකක් පිරිසක් තව පිරිසකට භාවනාවක් කරන්න නොකර සාමාන්‍ය විදිහට තියලා ඒ දෙගොල්ලොන්ටම ඉන්ෆ්ලුවන්සා මේ වෛරසය එන්නත් කරලා ඒ දෙගොල්ලොන්ගේම වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තිය වර්ධනය වෙන ආකාරය බැලුවහම මේ භාවනා කරවපු පිරිසගේ
වේගයෙන් සුවවීමකුත් මොලේ ක්‍රියාකාරීත්වයක් ප්‍රතිශක්තිය වේගවත් වර්ධනයක් පෙන්වනවා. එතකොට ඒ ඔස්සේ අය කියනවා තවදුරටත් මේ සම්බන්ධව පරිශන කරන එක ගොඩක් වටිනවා කියලා. එතකොට ලෝකයේ මිනිස්සු ලෞකික අපේක්ෂා වෙනුවෙන් උනත් අද වෙද්දි භාවනාවට යොමු වෙලා තියෙනවා. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට මේ අපේ ජීවිතේට වැඩියෙන්ම පින් රැස් වෙන දේ තමයි භාවනාමය පින් රැස් වෙන භාවනාව කරන්න ගොඩාක් කැමති වෙන්න ඕනේ. අපි කාල වේලාව තියෙන විදිහට ඉදිරි දවසකදී ඒ පරිශ්‍රණයේ විස්තර විදිහට අධ්‍යයනය කරන්නත් උත්සාහයක් ගමු. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ ඔක්කාන්ති සංයුක්තයේදී හරිය ලස්සන දහම් පරයයක් පෙන්නනවා. හරිම ගාම්භීරයි. ඒ කියන්නේ අපි හැමෝම දන්නවා නිවන් මඟ කියන එක භාග්‍යවතුන් වහන්සේ මේ අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවකයන්ගේ විදිහට පෙන්නනවා. නිවන් මඟේදී ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් ශ්‍රාවකයන් විදිහට ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද කියලා භාග්‍යවතුන් වහන්සේ විස්තර කරපු දේශනාවක් තියෙනවා. මේ ඒ ශ්‍රාවකයාට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා භාග්‍යවතුන් වහන්සේ විස්තර කරපු දේශනාවක් තියෙනවා. මේක අහුවට පස්සේ අපිට අනිත්‍යයි කියලා සිහි නොකර ඉන්න බැරි වෙයි. يعني අපි අනිත්‍යයි කියලා සිහි කරන්න එපමණකින් කැමතියි. මොකද අනිත්‍යයි කියලා සිහි කිරීම අනිත්‍ය කියන එක ජීවිතය තුළ දකින්න උත්සාහ කරන එක මේ තරම් ප්‍රතිලාභ ගෙනල්ලා දෙනවා නම්. මොකද අපි කවුරුත් දන්නවා මේ සංසාරේ මේ පුබ්බා කෝටින පඤ්ඤායති ආරම්භක කෙලවරක් පනවන්න බෑ. මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳුණු සත්‍යය මේ බොහෝ කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් මේ සැරිසරා යාම කියන ස්වභාවයටපත් වෙලා ඉන්නේ. එතකොට මේ නිදහස් වෙන යම් මාර්ගයක් භාග්‍යවතුන් වහන්සේ නමක් දේශනා කරාට පස්සේ එහි අග්‍ර ඵලයන් ලබා දෙන අනිත්‍ය ගැන මේ විදිහේ අපිට ධර්මයක් අපි දරාගෙන තියෙනවා නම් අහලා විතරක් නෙමෙයි දරාගෙන ඉන්නවා නම් පින්නතුනි අනිත්‍යයි කියලා සිහි කරන එක හුස්ම ගන්නවට වඩා අපි ගාව ළඟින් තියාගන්න වටින දෙයක්. මොකද හුස්ම මගහැරුණොත් මැරෙන එක විතරයි වෙන්නේ. අනිත්‍ය මගහැරුණොත් එහෙම ක්ෂණයම අහිමි වෙලා යනවා. ඉතින් අපි මේ සූත්‍රය කියවමු ඉගෙන ගමු. ඔබටත් කියවන්න පුළුවන් ඔක්කාන්ති සංයුක්තයේ ඒ කියන්නේ සංයුත්ත නිකාය 4 පොත් වහන්සේගේ චක්කු වර්ගයේ චක්කු සූත්‍රය. භාග්‍යතුන් සවැත් නුවරදී වදාරන්නේ චක්කුං භික්ඛවේ අනිච්ඡං විපරිණාමි අඤ්ඤතා භාවි. මහණෙනි ඇස අනු අනිත්‍ය දෙයක් වෙනස් වෙන දෙයක් අන්‍ය ස්වභාවයට පත් වෙන දෙයක්. ඒතර මේකෙත් බැලුමටම තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා වෙනස් වෙනවා කියන අර්ථය කියලා. එතකොට සෝතං අනිච්ඡං විපරිණාමි අඤ්ඤතා භාවි. කන කියලා කියන්නේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා අන්‍ය ස්වභාවයටපත් වෙනවා. එතකොට ගානං නාසය දිව කය මනස මෙන්න මේවා අනිත්‍යයි වෙනස් වෙලා යනවා අන්‍ය ස්වභාවයටපත් වෙනවා. එතකොට පින්නතුනි දැන් අපි මේ ආයතනයක් විදිහට ඉගෙන ගatti අපි ඉස්සරහට ඉගෙන ගමු මේ ආයතනයන් හටගන්නේ නාම රූප නිසා. එතකොට අපි භෞතික විතරක් නෙමෙයි ඇස කන නාසය දිව කය මනස ආයතනයක් විදිහට ඉගෙන ගද්දී අනිත්‍යයි කියලා සිහි කරන්නේ. මොකද අපි විද්‍යාවට එහෙම ඉගෙනගෙන තියෙද්දී අපි භෞතික සහ මානසික විදිහට කොටස් දෙකකට බෙදලා ඇහැ කියන එක මේ භෞතික වස්තුවක් විදිහට කියන්නේ ඇහි දෘෂ්ටි විතානයට ආලෝකය වැටුණට පස්සේ ඒ නිසා ස්නායු උත්තේජනය වෙලා ඒ ඉලෙක්ට්‍රෝන මගින් පණිවිඩ අරගෙන ගිහිලා මොලේ තියෙන ෆිල්ටර්ස් හරහා ඒව හඳුනාගෙන වර්ණයේ හැඩය ආදී හඳුනාගෙන ඒ විදිහට කරන භෞතිකවත විද්‍යාවක් විදිහට තමයි ඉගෙන ගන්න උත්සාහ කරලා තියෙන්නේ. නමුත් ඇහැ කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ නාම රූප දෙකේම නිසා හටගන්න එක. උදාහරණයකට අපි ඇහෙන් දැකපු රූපයක් ගැන අපිට කියන්න බෑ භෞතික දෙයක් විතරක් උපයෝග කරගෙන. ඒ කියන්නේ ඇහැ විතරක්
නම් තිබුණේ කියන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා දෙයක් තිබුණේ නැත්තම් අපි ඇහිම මේ දේ දැක්කා කියලා කියන්න බෑ. එතකොට ඒ මානසික දේවල් විතරක් නම් තිබ්බේ රූපයට අයිති නැති දේවල් විතරක් නම් තිබ්බේ අනිත් අතට අපි මේ දේ දැක්කා කියලා කියන්නත් බෑ. ඒතකොට නාම රූප කියන දෙකම නිසා තමයි ඇහැ හටගෙන තියෙන්නේ. ඉතින් මේ ආයතන ඇස කන නාසය දිව කය මනස අනිත්‍ය දේවල් වෙනස් වෙලා යන දේවල් අන්නේ ස්වභාවයටපත් වෙන දේවල් කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දීලා ඊට පස්සේ වදාරනවා යෝ භික්කවේ ඉමේ ධම්මේ ඒවං සද්ධාති අදිමුච්ඡති. පින්වත් මහණෙනි යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අදහා ගනීනම් ඔන්න අදහා ගනීනම් ශ්‍රද්ධාවෙහි බැස ගනීනම් සද්ධාති අදිමුච්ඡති අයං උච්චති සද්ධානුසාරී ඔක්කාන්තෝ සම්මත්ත නියාමං සප්පුරිස භූමින් ඔක්කාන්තෝ වීතිවත්තෝ පුතුජන භූමි. බලන්න මේ කරන ගාම්භීර ප්‍රකාශය ශ්‍රද්ධාවේ බැසගයි නීනම් ඔහුට කියන්නේ සද්ධානුසාරී කෙනා කියලයි. නිවන් මඟට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමියේ ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා ඊට පස්සේ පෙන්නනවා අබබ්බෝතං කම්මං කාතුං යම් කම්මං කତ୍වා නිරයං වා තිරච්ඡාන යෝනිං වා පෙත්ති විසයං වා උපපජ්ජේය. යම් කර්මයක් කරලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සත්පුරුෂ භූමියට බැසගත් කෙනා පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා යම් කර්මයක් කරලා නිරේ හෝ තිරිසන් යෝනිය හෝ പ്രേත ලෝකයේ උපදිනවා නම් ඒ බඳු කර්මයක් කරන්න ඔහුට පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ පෙන්නනවා මේ සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒ තාක්ම සෝවාන් වෙනතුරු ඔහුට කලුරිය කරන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට බලන්න මේ ආයතන 6 අනිත්‍ය දේවල් වෙනස් වෙලා යන දේවල් අන්‍ය ස්වභාවයටපත් වෙන දේවල් කියලා ශ්‍රද්ධාවෙන් අදිමුච්ඡති ශ්‍රද්ධාවෙන් අදහාගත්තොත් ශ්‍රද්ධාවේ බැසගත්තොත් අන්න ඒ කෙනාට තමයි ශ්‍රද්ධානුසාරී කෙනා කියන්නේ. නිවන් මඟට බැසගත් කෙනා කියන්නේ. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියන්නේ. පෘථග්ජන භූමියේ ඉක්මවා ගිය කෙනා කියන්නේ. යම් කර්මයක් කළා නිරේ හෝ තිරිසන් ලෝකයේ හෝ പ്രേත ලෝකයේ හරි උපදිනවා නම් එහෙම කර්ම කරන්න පුළුවන් බැරි කෙනා බවට පත් වුණා කියන්නේ. සෝතාපන්න නොවි කලුරිය කරන්නේ නැති කෙනා බවට පත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අදාරනවා යස්සකෝ භික්කවේ ඉමේ ධම්මා ඒවම් පඤ්ඤාය මත්තසෝ නිජ්ජානං කමන්ති. යමෙකුට මේ ධර්මයන් ඔය ආකාරයෙන් ප්‍රඥාව තුලින් ප්‍රමාණවත් පරිදි අවබෝධයක් තියෙනවා නම් ඔහුට කියන්නේ ධම්මානුසාරී කෙනා කියලයි. ඒතර ප්‍රඥාවෙන් යම් ප්‍රමාණයකට අවබෝධ කරගත්තොත් නිවන් මඟට බැසගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරේ හෝ තිරිසන් යෝනිය හෝ പ്രേත ලෝකයේ හෝ උපදිනවා නම් ඉබඳු කර්මයක් කරන්න ඔහුට පුළුවන් කමක් නැහැ. යම් තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒ තාක් මොහු කලුරිය කරන්නේත් නැහැ. පින්වත් මහණෙනි යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අවබෝධ කරනවා නම් ඔය ආකාරයෙන්ම දකිනවා නම් ඔහුට කියන්නේ සෝවාන් කෙනා කියලයි. අපායේ නොවැටෙන ස්වභාවයෙන් යුතු නියත වශයෙන්ම අමා නිවන පිහිට කොටගෙන සිටින කෙනා කියලයි පවසන්නේ කියලා. පින්නතුනි එතකොට බලන්න මේ ආයතන 6 අනිත්‍ය දේවල් විපරිණාමී අඤ්ඤතාභාවි වෙනස් වෙලා යන අන්‍ය ස්වභාවයටපත් වෙනවා කියලා අදහා ගැනීම මාත්‍රයකින් ලැබෙන ප්‍රතිලාභ. ඒ නිසායි අපි මුලින් සඳහන් කරේ අපිට හුස්ම ගන්න එකට වඩා ළඟින් අපි අනිත්‍යයි කියන එක ළඟින් තියා ගන්න ඕනේ. එතකොට ඒ ළඟින් තියා ගන්නවා කියන්නේ මේ විශ්වාස කරන්න ඕනේ මේ ලෝකේ අනිත්‍යයි කියන එක. ඇයි අපි විශ්වාස කරන්න ඕනේ මේ ලෝකය කියන ස්වභාවය අපි සිහි කරත් නැතත් අනිත්‍යයි. සිහි කරත් නැතත් අනිත්‍ය නිසා තමයි වයසට යෑම කියලා එකක් පණවන්න වෙලා තියෙන්නේ. ලෙඩවීම කියන එකක් පණවන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තෘප්තිමත් වෙන්නේ නැති ස්වභාවයක් පණවන්න වෙලා තියෙන්නේ. මේ අනිත්‍යයි කියන දෙයක් තියෙන හින්දා ආයතනයන්ගේ ඇස කන නාසය දිව කය මනසේ. උදාහරණයකට
අපි පුංචිම කාලේ අපි සතුටු වෙන්න කියලා සෙල්ලම් කර කර හිටියට අද අපිට සෙල්ලම් කරලා ඒ චූටි කාලේ වගේ සතුටු වෙන්න බෑ. ඊට පස්සේ අධ්‍යාපනයේ පැත්තෙන් යොමු වෙලා කෙනෙක් සතුටු වෙන්න හිතුවනම් අධ්‍යාපන දැනුම තියෙනවා. හැබැයි ඒක නිසා අපි ලබපු ස්ථීර වූ සතුටක් කියලා එකක් පනවන්න බෑ. ඊට පස්සේ ගිහි ජීවිතයේ තුල කෙනෙක් හොඳ රස්සාවක් හොයාගෙන එහෙම නැත්නම් හොඳ රටකට ගිහිල්ලා එහෙම මොනවා හරි දෙයකින් සතුටු වෙන්න හිතුවනම් ඒ දේවල් ඔක්කොම තියෙනවා. හැබැයි ස්ථීර සතුටක් කියලා එකක් පනවන්න බෑ. දැන් මට ආයේ මෙතනින් එහාට දුකක් නැහැ කියලා. මොකද වෙනස් වෙන ස්වභාවය තුල රැක ගන්න මහන්සි වෙනවා, ඊට වඩා දෙයක් ලබන්න මහන්සි වෙනවා, අනිත් දේවල් එක සසඳනවා, ඊට පස්සේ ඊළඟ ඉලක්කයක් යෙදෙනවා, ඊට රැකියාවක් කරනවා නම් ඊට පස්සේ හොඳ විවාහයක් කරගන්න බලාපොරොත්තු වෙනවා. විවාහ වුණා කියලා ස්ථිර තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ දරුවෝ ලැබුණාම සතුටින් ඉන්න පුළුවන් කියලා හිතනවා. දරුවෝ ඉන්න ස්ථිර තෘප්තියක් නැහැ. දැන් මේ වගේ වසංගත රෝග කාලයේදී කොහොමත් ආයේ දුකටපත් වෙනවා, කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ දරුවෝ ලොකු මහත් වුණාම ඒ අය විවාහ වුණාම අපිට සතුටින් ඉන්න පුළුවන්, වගකීම් නැණේ කියලා කියනවා. නමුත් එහෙම වුණා කියලා සතුටිමුත් නැහැ. ඊට පස්සේ පාළුව තනිකම තියෙනවානේ, අපි හොයලා බලන්නේ නැණේ, ඒ අය ගොඩක් දුරනේ ඉන්නේ කියලා. ඊට පස්සේ අපේ ජීවිතයේ සතුට කියන එක බාහිරින්, ඒ කියන්නේ ආයතන 6 තුල සතුටක් තියෙනවා කියලා හොයාගෙන ගියපු අයට මේ ආයතන 6 අවසානයේ දුකසේ පරිහරණය කරන්න වෙන්නේ. මොකද අවුරුදු 60 විතර වුණාට පස්සේ තමන්ගේ ළඟ ඉන්න බිරිඳ ස්වාමියාත් සමහරලාට මිය ගිහිලා අම්මලා තාත්තලා ඒ වෙද්දි නැහැ. සමහරලාට ඇඳ උඩ ජීවිතේ. එතකොට ගෙදරින් එහාට යන්න බෑ, විද ගන්න අමාරුයි. එතකොට මේ ජීවිතය තුල එහෙම හිර වෙලා ඉද්දි සතුටු වෙන්න කියලා අරගෙන ගිහිල්ලා රූප පෙන්න ගන්න බෑ. සද්ද අස්සන්න බෑ. ඒ සද්ද නෑ ලෝකේ. ගන්ධ සුවඳ රස පහස අරමුණු පෙන්න ගන්න විදිහක් නෑ. එතකොට මේ ඔය විදිහට ඉඳලා අපි ආයතන 6න් සතුටු වෙන්න ගිහිල්ලා මේවා වෙනස් වෙලා යද්දි විපරිණාමයටපත් වෙද්දී අන්නේ ස්වභාවයටපත් වෙද්දී දුකටපත් වෙනවා. ඉතින් මේක අපි ශ්‍රද්ධාවෙන්ම අදහාගෙන ඉන්න ඕනේ. මොකද අපි මෙහෙම ඉඳලා අපිට දවසක් එනවා අපි දන්නේ කොයි වෙලාවේද කියලා. උඩට ගත්තාම හුස්ම මේක මේ ආයුෂ ෂේ වෙලා ගියාට පස්සේ මේ හුස්ම ටික ඉවරුණාට පස්සේ ආය අපිට හුස්ම පොදක්, ඒ කියන්නේ ආයුෂ ඉවරුණාට පස්සේ ආය හුස්ම ගන්න බෑනේ. එදාට අපි මේ ජීවිතේ අපේ කියලා හිතාගෙන හිටිය ඇස කන නාසය දිවකය මනසම අපිට අහිමි වෙලා යනවා. එතකොට මේ අනිත්‍ය බව අපි තේරුම් ගන්න පමා වුණොත් එහෙම අපි ඒ වෙනකන් අරගල කරනවා, එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් සතුටු වෙන්න. අන්තිමට තෘප්තිමත් නොවීම මිය පරලව යනවා. එතකොට අපේ ජීවිතේ අපිට ක්ෂණයක් ලැබිලා ඒ ක්ෂණය අපි ප්‍රයෝජනයට ගන්නේ නැතුව අතහැර ගත්තොත් එහෙම මේ අනිත්‍ය ධර්මයේ දකින්න අපි උත්සාහ කළේ නැත්නම් පින්නතුනේ අපේ ජීවිතේ අපිට ලබන්න තියෙන මහා යහපතක් අපි අහිමි කරගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ අභ්‍යන්තර ආයතන විතරක් නෙමෙයි මේ විදිහට විස්තර කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු කියන බාහිර ආයතනයන් ගැන අනිත්‍ය බව, වෙනස් වෙන බව, අන්‍ය ස්වභාවයටපත් වෙන බව අදාහගත්තාම ශ්‍රද්ධානුසාරී වීම ගැන, ඊට පස්සේ ධම්මානුසාරී වීම ගැන, සෝතාපන්න වන ආකාරය ගැන පෙන්නනවා. ඒ වගේම විඥානයන් 6 සයාකාර වූ විඥානයන්ගේ අනිත්‍ය බව අදාහ ගැනීම, ඊට පස්සේ ස්පර්ශය, ඊට පස්සේ ස්පර්ශය නිසා හටගන්නා වේදනාව, ඊට පස්සේ හඳුනා ගැනීම, ඊට පස්සේ චේතනා, ඊට පස්සේ විඳීම නිසා හටගන්නා තණ්හාව. මෙතන මෙන්න මේ ගැන අනිත්‍ය බව, වෙනස් වෙන බව, අන්‍ය ස්වභාවයටපත් වෙන බව ශ්‍රද්ධාවෙන් අදාහගත්තාම ශ්‍රද්ධානුසාරී වෙන ආකාරය, ඒ අවබෝධය ඇති වෙන ප්‍රමාණයට ධර්මයේ තමන් තුළින් අදැක්කහම ධම්මානුසාරී වෙන හැටි. එතකොට ඒ ශ්‍රාවකයන් පෘථග්ජන භූමිය ඉක්මවා යන හැටි, සත්පුරුෂ භූමියට පැමිණෙන හැටි, ඊට පස්සේ යම් කර්මයක් කළා අපායේ සතර අපායේ උපදින්නේ නැති හැටි, සෝතාපන්න නොවි කලුරිය කරන්නේ නැති හැටි පෙන්වනවා. ඒ වගේම මේ සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා පෙන්වනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන එතකොට ඒ ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම නිවන අවබෝධ කරනවා කියලා පෙන්වනවා. ඉතින් පෙන්වතුනි අදත් අපි ආයතන අනිත්‍ය භාවනාව පුරුදු වෙමු. එතකොට භාවනා කරන්න අපි කැමති වුණ ගමන් හිත කැමති වෙන්නේ නැහැ.
ඒකට අපි පුංචි උපක්‍රමයක් කරන්න වෙනවා. එතකොට ඒකට ගොඩාක් හොඳයි හිතේ කලබලභාවය නැති කරගන්න මේ මොහොතට හිත ගන්න එක. මේ මොහොතට හිත ගන්නවා කියලා කියන්නේ මේ වෙලාවේ අපේ ඉරියව්වට අපිට පුළුවන් සිහිය පවත්වා ගන්න. අපි වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් ඉරියව්වක නම් ඉන්නේ. ඒ ඉරියව්වට හිත ගන්න. දැන් අපි භාවනා කරන්න සූදානම් වෙන නිසා පහසුවෙන් මේ භාවනා කරන ඉරියව්වට අවධානය අරගෙන පහසු ඉරියව්වකට පැමිණෙන්න. ඊට පස්සේ ඔබ හුස්ම අපි ගත්තොත් එහෙම අපි හැමෝම අපේ හුස්ම උඩට පහළට යනවා. එතකොට අපි පොඩ්ඩක් අපේ හුස්ම රැල්ලට සිහිය පැවැත්වුවොත් එහෙම ඒ හුස්ම රැල්ලත් එක්ක අපිට පුළුවන් ටික වෙලාවක් සිහිය පැවැත්වීම තුළින් කලබල ගතිය අඩු කරගෙන අවධානය මේ මොහොතට තියාගන්න. ඒ වගේම අතීතය අපිට අතීතයට ඇඟෙන් යන්න බෑ සිතුවිලි විදිහට මතක් වෙලා ඉන්නේ. ඒ සිතුවිලි අතහැරලා දාන්න. දැන් අතීතේ නැහැ. ඒක වෙලා ඉවරයි. අනාගතයටත් අපිට යන්න බෑ මේ ඇඟෙන් සිතුවිලි විදිහට මතක් වෙලා ඉන්නේ. ඒක අතහැරලා දාන්න. දැන් අපි කරන්නේ මේ වෙලාවේ භාවනා කරන එක. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කටයුතු කරන්න. ඒ විදිහට මේ දේවල් අතහැරලා බොහෝම කැමැත්තෙන් මේ අනිත්‍ය කියන එක මෙච්චර ප්‍රතිලාභ ලබා දෙන ධර්මයක් නා බොහෝම කැමැත්තෙන් අනිත්‍ය භාවනාවට අවධානය යොමු කරගෙන මේ ඔබට පසුබිමින් ඇහෙන ගොඩාක් මිහිරියට ඇහි අනිත්‍ය ආයතන භාවනාව ඊට සවන් යොමු කරගෙන ඒ අනුව භාවනා කරන්න. එතකොට භාවනාව කරද්දී හොඳට මතක තියාගන්න හිත කලබල කරගෙන මේකේ අර්ථය මොකද්ද කියලා ඒ වෙලාවට හොයන්න යන්න එපා. ඒ වෙලාවට හිත සංසිඳවාගෙන මේ භාවනා විතරකයක් එක්ක ඉන්න සතුටින් කැමැත්තෙන් මේ පස්සේ අපිට පුළුවන් විස්තර විදියට නොදන්නා කරුණු නොතේරෙන කරුණු ඉගෙන ගන්න. ඉතින් මේ පින්වත් සියලු දෙනාටම පහසුවෙන් අනිත්‍ය භාවනාවට අවධානය යොමු කරගෙන අනිත්‍ය භාවනාව පුරුදු කරන්න වාසනාව උදා වේවා. දැන් අපි භාවනාවට සවන් යොමු කරමු. කවුරුත් කලබලයක් නැතුව S2 වහගෙන පහසු ඉරියව්වෙන් වාඩි වෙලා ඉරියව්වට අවධානය තියාගෙන හුස්ම රැල්ලට අවධානය අරගෙන ඉන්පස්සේ මේ පසුබිමින් ඇහෙන ආයතන අනිත්‍ය භාවනාවට බොහෝම කැමැත්තෙන් අවධානය යොමු කරගෙන ඒ කියන දේ ඔබත් හිතින් කියන්න නුවණින් විමසන්න. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි.
ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ රූප කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. රූප කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි.
මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ ශබ්ද කෙරෙහි ආශා ඇතිවීම
හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ශබ්ද කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ ගඳ සුවඳ කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ගඳ සුවඳ කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ දිව හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ දිව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි,
අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ රස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. රස කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු 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 සාදු
පින්නතුනි අද දවසේත් ඔබ ආයතන අනිත්‍ය භාවනාව ගැන ඉගෙන ගත්තා. ඒ වගේම පැය භාගයකට ආසන්න කාලයක් ආයතන අනිත්‍ය භාවනාව පුරුදු කරා. එතකොට ඔබට පුළුවන් අද අපි ඉගෙන ගත්ත සූත්‍ර දේශනාවන් නැවත කියවන්න ඔක්කාන්ති සංයුත්තේ සංයුත්ත නිකාය 4 පොත් වහන්සේගේ ඒ ඔක්කාන්ති සංයුත්තේ තියෙන සූත්‍ර හැම එකක්ම අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න. අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරන පින්වතුන්ට ඊට අදාළ යොමුවන් දක්වලා තියෙනවා ලින්ක් එකක්. එතකොට ඒ ඔස්සේ සූත්‍ර දේශනාවන් අධ්‍යයනය කරන්න, දහම් දැනුම ඇති කරගන්න. එතකොට අපි සලායතන සංයුත්තේ සඳහන් කරලා තියෙන භාග්‍යතුන් වහන්සේ මනා පිළිවෙලකට සංග්‍රහ කරලා තියෙන සූත්‍ර දේශනාවන් ඔස්සේ ඉදිරියේදී තවදුරටත් ආයතන අනිත්‍ය භාවනාව ගැන ඉගෙන ගනිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ පුණ්‍යානුමෝදනාව අපි සිද්ධ කරමු. අද දවසේ අනිත්‍ය භාවනාව සම්බන්ධ මේ භාවනා වැඩසටහනට බැතිබර දායකත්වය අරගෙන කටයුතු කළේ පුණ්‍යවන්ත වෙලා තියෙන්නේ සඳහා එංගලන්තයේ පදිංචි වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා සහ උදේශිකා පෙරේරා පින්වත් මහත්මිය විසින් රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාදී ගුණධර්මයන්ගෙන් වැඩිත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන්අයරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් ශ්‍රවණය කළ සියලු පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත් සමන් ඉද්දගොඩ මහතාට, උදේශිකා පෙරේරා මහත්මියට, මිහිනුල ඉද්දගොඩ පුතාට, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස, චිරජීවනයේ පිණිස, සියලු කායික මානසික දුක් පීඩා දුරු වීම පිණිස මේ පින් හේතුපකාර වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. කොරෝනා වෛරසයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලෝවාසී ලංකාවාසී සියලුම පින්වතුන්ට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. නිරෝගී සම්පත් සැලසේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන්ට නන්අයරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා භාවනාසපවාසී ලංකාවාසී ලෝකවාසී සියලුම ගරුතර මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക උපාසක පින්වතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.